अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहु। इन्नल हम्दुलिल्लाह नहमदुहु व नस्तईनुहु व नस्तगफिरुहु व नऊज़ु बिल्लाहि मिन शुरूरि अनफुसिना मिन सय्यिआति अमालिना मय यहदिहिल्लाहु फला मुदिल्ल लहु व मय युद्लिल फला हादिय लहु व अशहदु अल्ला इलाहा इल्लल्लाह वहदहु ला शरीक लहु व अशहदु अन्न मुहम्मदन अब्दुहु व रसूलुहु अम्मा बाद। මුළු විශ්වතලයේම මවා පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන අල්ලාහු රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා. රහ්මතුල් ලිල් ආලමීන් නම් මිහි පිට සුරතුර ආලෝකයේ ප්‍රතිමූර්තිය වන අප නබි නායක මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහි එතුමාණන්ව සැබෑ ලෙසින් අනුගමනය කරන සියලුම මුස්ලිම් ජනතාව කෙරෙහි අල්ලාහගේ කරුණාව හා දයාව පහළ වේවා. මා හිතවත් සහෝදර සහෝදරියනි, ඔබ සැමට සාමිය උදා වේවා. පුණ්‍ය වූ රමලාන් මාසයේ ඉස්ලාම් දහමේ සුවිශේෂතාවයන් යන මාතෘකාව යටතේ අඛණ්ඩව ධාර්මික කරුණු අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව අද දින ඉස්ලාම් දහමේ ඊටමත් සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් සලකනු ලබන වැදගත් මාතෘකාවක් සාකච්ඡා කිරීමට මා අදහස් කරනවා. ඒ තමයි ඉස්ලාම් වල පිහිටා තිබෙන සියලුම නීති රීති, සියලුම වත්පිළිවෙත් ඊටමත් ප්‍රායෝගික නැනවත් මෙන්ම ඕනෑම කෙනෙකුට සරලව ක්‍රියාත්මක කළ හැකි, ඒ වගේම මිනිසාගේ සියලුම මනුෂ්‍ය ස්වභාවයන්ට අනුරූපීව පිහිටා තිබීම ඉස්ලාම් වල සුවිශේෂතාවයක් වශයෙන් අපි දකිනවා. ඒට හේතුව සාමාන්‍යයෙන් ලෝයේ පවතින ආගම්වල වත්පිළිවෙත් නාමයෙන් විවිධාකාර කාරණාවන් සිදු වෙනවා. දෙවියන්ගේ නාමයෙන් තමන්ට තමන්ම වද හිංසා පමුණුවා ගැනීම, දෙවියන්ගේ නාමයෙන් මිනිසාගේ ආත්ම ගරුත්වය පරදුවට තබමින් කටයුතු කිරීම, ඒ වගේම යම් යම් කරුණවලදී පුරෝහිතකම වැනි කාරණාවන් ඉදිරිපත් කරලා ඒ තුලින් මහජනතාවගේ ආර්ථිකය, මිල මුදල්, සැප සම්පත් සූරා කෑම, මේ ආකාරයෙන් නොයෙකුත් දේවල් සිදුවෙමින් පවතිනවා. ඒ වගේම දෙවියන්ගේ නාමයෙන් සිදුවෙන අක්‍රමිකතාවන් පවා වත්පිළිවෙත් නාමයෙන් සාධාරණීකරණය කිරීම අද ආගම්වල විවිධ තැන්වලදී අපි දකිනවා. මේ කරුණ නිසා චින්තකයන්, බුද්ධිමතුන්, උගතුන්, දාර්ශනිකයන් ආගම්වල දේව සංකල්පයේ සහ මුලින්ම බැහැර කිරීමත් ඒවා ප්‍රතික්ෂේප කිරීමත් අපි දකිනවා. එසේනම් ඉස්ලාම් තුලත් ඉස්ලාමු දේවවාදී සංකල්පයක් අදහන ආගමක් නිසා ඉස්ලාම් දහම තුලත් මෙවැනි වත්පිළිවෙත් නාමයෙන් නැත්නම් යම් යම් නීති රීති තුලින් මිනිසාට වද හිංසා පමුණුවා ගැනීමේ දේවල් සිදුවනවාද නැද්ද යන කාරණාව අපි දැන සිටිය යුතුයි. සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපි දකින දෙයක් තමයි දෙවියන් වෙනුවෙන් මිනිසාට වද හිංසා කර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. කුඩා ඊතල වලින් කම්මුල් දෙක තුවාල කර ගැනීම, දිව තුවාල කර ගැනීම අපි දකිනවා. ඒ වගේම මිනිසුන්ව එල්ලා දමමින් පැදවීම අපි දකිනවා. ඒ වගේම සීතල කාලයේදී කිටි කිටියේ ගැස්සෙමින්, ගැහෙමින්, දෙවියන් වෙනුවෙන් ස්නානය කරමින්, සීතල ජලයේ ස්නානය කරමින් දේවස්ථාන ප්‍රදක්ෂිනා කිරීම අපි දකිනවා. ගිනි මොලවා ඒ ගිනි මොලවපු ගින්න මැදින් ගමන් කරන එක අපි දකිනවා. රළු ගොරෝසු පොළොව මත කාන්තාවන් හා පිරිමින් පෙරලීම අපි දකිනවා. පොල් අරගෙන හිස මත, මිනිසාගේ හිස මත පොල් කඩමින් තුවාල කර ගැනීම අපි දකිනවා. නිර්වස්ත්‍රව ඔබම ඔබ සැරිසැරීම, දෙවියන්ගේ නාමයෙන් අවමානයට පාත්‍ර වෙමින් නිර්වස්ත්‍රව ඔබම ඔබ සැරිසැරීම අපි දකිනවා. මේ සියලු කාරණාවන් වත්පිළිවෙත් නාමයෙන් සිදුවෙන දේවල්. මිනිසාගේ ස්වභාවික හැඟීම් වලට කිසිසේත්ම මුල් තැනක් ලබා නොදී මිනිසාගේ ආත්ම ගරුත්වයේ පවා පරදුවට තබමින් තාමත් දුෂ්කර කටයුතු වත්පිළිවෙත් නාමයෙන් සිදුවීම දකිනකොට ඉස්ලාම් තුලත් එවැනි දේවල් තිබෙනවාද කියලා කවුරුත් හිතන්නට පුළුවන්. නමුත් සැබෑව වන්නේ, පරම සත්‍යතාවය වන්නේ ඉස්ලාම් වල කිසිදු අවස්ථාවක තමන්ට තමන්ම හානි පමුණුවා ගැනීමේ කිසිදු කාරණාවක් ඉස්ලාම් වල නැහැ. යම් කිසි කෙනෙක් පැවසුවා නම් ඉස්ලාම් දහම තුලත් දෙවියන්ගේ නාමයෙන් නොයෙකුත් මිත්‍යා දෘෂ්ටිකත්වයන් සිද්ධ වෙනවා. මිනිසාගේ ආත්ම ගරුත්වයේ පරදුවට තබනු ලබනවා. මිනිසාගේ මිල මුදල් සූරා කරු ලබනවා. ඒ වගේම මිනිසාට වද හිංසාවන් සිද්ධ වෙනවයි කියලා යම් කිසි කෙනෙක් පවසනවා නම්
මුස්ලිම් සමාජය තුළ යම් කිසි කෙනෙක් එවැනි කරුණු ඉස්ලාම් නාමයෙන් ප්‍රකාශයටපත් කරනවා නම් ඉස්ලාමය සම්පූර්ණයෙන්ම බැහැර කර තිබෙනවායි කියන එක අපි මුලින්ම තර්කානුකූලව වටහා ගත යුතුයි. ඒට හේතුව මෙම ඉස්ලාම් ධර්ම ස්වභාවික ධර්මයක්. ස්වභාව ධර්මතාවයන් විසින් මිනිසාට මිනිසාගේ විචාර බුද්ධියට හෘද සාක්ෂියට පටහැනි යමක් තිබෙනවා නම් ඒ දේවල් ඉස්ලාම් දහම් තුල ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අපි දකිනවා සාමාන්‍යයෙන් මලමිනියක් වුණාම මලමිනිය තියාගෙන සමහරු කම්මුල් වලට පහර දෙමින් ඇඳුම් ඉරා ගනිමින් තාමත් උස්සණ්ඩකින් අඬා වැළපීම අපි දකිනවා. මෙවැනි කටයුතු ඉස්ලාම් දහම තුල නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන අනුමත කරාද? සාමාන්‍යයෙන් වියෝවටපත් වුණාම ඒ පත් වුණ කෙනා ගැන හිතලා දුකටපත් වෙලා මෙලෙස සමහරු අඬා වැළපෙන්න පුළුවන්. නමුත් ඉස්ලාම් වල සීමාව ඉක්මවීමට කිසිදු ආකාරයක ඉඩක් තබලා නැහැ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා සම්මත හදීසයක සහීහුල් බුහාරි වල වාර්තා වී තිබෙන හදීසය 1297 යන අංකය යටතේ වාර්තා වී තිබෙනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ කම්මුලට පහර දෙනවා නම් තමන්ගේම කම්මුලට පහර ගසා ගන්නවා නම් වැළපීම සඳහා තමන්ගේ ඇඳුම් ඉරා ගන්නවා නම් මුග්ධතාවයකින් කටයුතු කරනවා නම් සරලව කියනවා නම් මෝඩ ක්‍රියාවල යම් කිසි කෙනෙක් යෙදෙනවා නම් ෆලයිස මින්නා ඔහුන් මා සතු අය නොවේ ඔහුන් මුස්ලිම් වරු නොවේ යනුවෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා තිබෙනවා. මෙවැනි සරල කාරණාවලදී පවා ඉස්ලාම් දහම ඔහු අඬා වැළපෙන්නේ තමන්ගේ වියෝවටපත් වුණ ඥාතියා වෙනුවෙන්. නමුත් ඒ සඳහා සීමාවක් තිබෙනවා. ඒ සීමාව ඉක්මවමින් මිනිසාගේ හැඟීම් වලට මුල් තැන දෙන ආගම මිනිසාව වද හිංසාවට පමුණුවා ගැනීම ඉස්ලාම් දහම අනුමත කරේ නැහැ. වියෝවටපත් වුණා නම් අඬන්න පුළුවන්, වැළපෙන්න පුළුවන්, හිතට දුක දැනෙනවා, වේදනාව තිබෙනවා. ඒ මනුෂ්‍ය ස්වභාවයක්. නමුත් එම නිසා සීමාව ඉක්මවන්නට බෑ. ඒ සීමාව නොඉක්ම වී කටයුතු කරන්න හේතුව මිනිසාටම වද හිංසා පමුණුවා ගැනීමක් එතන තිබෙන නිසා නබිනායකතුමාණන් ඒ තහනම් කළා. එසේ සිදු කරන පුද්ගලයෙක් මුස්ලිම් නොවේ යනුවෙන් පැවසුවා. ඒට හේතුව මෙම ආගම මනුෂ්‍ය ස්වභාවයට මුල් තැන දීලා මිනිසාගේ හැඟීම් වලට මුල් තැන දීලා දෙවියන්ගේ නාමයෙන් කම්මුලට පහර දී ගැනීමක්වත් මිනිසා සිදු නොකළ යුතුයි කියලා ඊටමත් සූක්ෂමව මෙම ආගමේ සියලු නීති රීති සකස් කර තිබෙනවා. වරක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ නබි මිත්‍රවරයෙක් ඔහු බාරයක් ලැබුවා. දෙවියන්ට අල්ලාහට බාරයක් ලැබුවා. ඔහුගේ නම අබූ ඉස්රායිල්. ඒ නබි මිත්‍රවරයා අල්ලාහට බාරයක් තබලා තියෙන්නේ කොහොමද? ඒ හදීස් වල වාර්තා වෙනවා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා බයිනන් නබියු සල්ලල්ලාහු අලයිහි වසල්ලම් යඛ්තුබු ඉදා හුව බිරජුලින් කායිමුන්. එකවරක් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දේශනා පවත්වමින් සිටනකොට එක් පුද්ගලෙක් සිටගෙන සිටියා. ඊට පස්සේ නබිනායකතුමා විමසනවා ඇයි මේ පුද්ගලයා සිටගෙන සිටින්නේ? ඇයි මේට හේතුව? එතකොට නබි මිත්‍රවරු පවසනවා ෆකාලු අබූ ඉස්රායිල්. ඔහුගේ නම අබූ ඉස්රායිල්. නදර අන් යකුම වලා යකුඋද. ඔහු සිටගෙන සිටිනා ලෙසත් කිසි විටක ඉඳ නොගන්නා ලෙසත් ඔහු බාරයක් තබා තිබෙනවා. වලා යස්තලිල්ල වලා යතකල්ලම වයසූම. ඒ වගේම ඔහු සෙවණේ කිසි විටක අසුන් නොගන්නා බවත්, අවුවේම තැපෙන බවත්, ඒ වගේම උපවාසයේ රකින්න බවත්, කිසිවෙකු සමග කතා නොකරන බවත්, මුනිවත රකින්න බවත් ඔහු දෙවියන්ට බාරයක් තබා තිබෙනවායි කියලා නබි මිත්‍රවරු පැවසුවා. මෙම හදීසය සහීහුල් බුහාරි වල 6804 වන හදීසයේ යටතේ වාර්තා වී තිබෙනවා. එතකොට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ අබූ ඉස්රායිල් කියන නබි මිත්‍රයව බලලා ආහා මෙතරම් දුරට ਸਰව බලධාරී දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කරන කැප කරන සමාජයක් මා විසින් අදා තිබෙනවා සකස් කර තිබෙනවායි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මේ පුද්ගලයා කරපු කාර්යයක් පාරට්ටු නොකර වර්ණනා නොකර ප්‍රශංසා නොකර වහාම මේ පුද්ගලයාව තරවටු කරා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා මුර්හු ඒ පුද්ගලයාව වහාම ඇද දමන්න ඇද ඇතුළට ගන්න ෆල් යතකල්ලා ඔහුට කතා කරන මෙන් පවසන්න වල් යස්තලිල්ල ඔහුට සෙවණ ලබා දෙන මෙන් පවසන්න වල් යකුඋද් ඔහු ඉඳගත යුතුයි. ඒ වගේම වල් යුතිම සෞමහු ඔහු බාරයක් තබා තිබෙනවා නම් උපවාසයක් රකින්නයි කියලා උපවාසය කියන ඒ බාරය ඔහු දිගටම පවත්වාගත හැකි. ඒ හැර කිසිවෙකු සමග කතා නොකරන බවටත් ඔහු සිටගෙනම සිටන බවටත් ඉඳ නොගන්නා බවටත් සෙවණේ කිසි විටක සෙවණක් නොලබන බවටත් අව්වේම තැපෙන බවටත්
ඔහු බාරයක් තබා තිබෙනවා නම් එය ඉස්ලාම් ධර්මානුකූල දෙයක් නොවේ. අල්ලාහ් තාලා එය අනුමත කර නැහැ කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වහා මෙය නැවැත්තුවා, වැළැක්වුවා. ඒට හේතුව ඉස්ලාම් වල තමන්ටම වද හිංසා පමුණුවා ගැනීම, තමන්වම වේදනාවටපත් කර ගැනීම ඉස්ලාම් වල නීතියක් නොවේ. ඒ ඉස්ලාම් කිසි විටක අනුමත නොකරන කාර්යයක් වශයෙන් නබි නායක තුමාණන් පවසා තිබෙනවා. බලන්න සරල නීති, මිනිසාගේ ස්වභාවය වටහාගත්තු නීති, දෙවියන් වෙනුවෙන් මිනිසා තමන්ම හිංසා කරගෙන වද හිංසා පමුණුවා නොගත යුතුයි කියලා මානව හිතවාදයෙන් සලකන නීති, වත්පිළිවෙත් ක්‍රම ඉස්ලාම් තුල තිබෙනවා. වරක් එක් නබි මිත්‍රවරයෙක්, ඔහු වයසටපත් වුණු පුද්ගලෙක්, ඔහුගේ පුතත් සමග පාද ගමනකින් ඇවිදමින් ගමනක් යන්නට අදහස් කරා. ඒ අවස්ථාවේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ පුද්ගලයා මොනවද මේ කරන්නේ කියලා අහනවා. මා බාලු හාදා, මේ පුද්ගලයාගේ කාරණාව කුමක්ද කියලා අහන විට එතකොට සහාබිවරු පවසනවා, නබි මිත්‍රවරු පවසනවා, නදර අයි යම්ෂිය, ඒ පුද්ගලයා ඇවිදමින්ම සිටින බවට බාරයක් තබා තිබෙනවයි කියලා නබි නායක තුමාණන්ට පවසනවා. කියන්නේ මදීනාවේ සිට මක්කම පිහිටි හජ් වන්දනා කරන ඒ කාර්යය සඳහා මේ වයසක මහලු පුද්ගලයයි ඒ පුද්ගලයාගේ පුතයි ඔටුවා පිට නැග ගමන් නොකර, අශ්වයෙකු පිට නැගන ගමන් නොකර පාද ගමනින්ම ඒ වන්දනාමාන කටයුත්ත කරනවයි කියලා තීන්දුවක් අරන් තිනවයි කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ඒ පිළිබඳව දැනුවත් කරනවා. එතකොට නබි නායක තුමාණන් ඒ තරවටු කරපු ආකාරය බලන්න. ඉන්නල්ලාහ අන් තඅදීබි හාදා නෆ්සහු, අල්ලාහ් තාලා මේ ආකාරයෙන් පුද්ගලයෙකු තමන්වම වද හිංසා පමුණුවා ගැනීම කිසිවිටක අනුමත කරන්න ලා ගනියුන්, අල්ලාහ් තාලා මෙවැනි වද හිංසා පමුණුවා ගැනීම තමන්ට අවශ්‍යතාවලින් තොර දෙයක් බවට අල්ලාහ් පත් කර තිබෙනවා. වා අමරූ අයර්කබ, ඔහුට වාහනයක් පිට නැග ගමන් කරන මෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනකරාය කියලා සහීහුල් බුහාරි වල 1865 වන අංකයේ යටතේ වාර්තා වී තිබෙනවා. කෙතරම් ප්‍රායෝගික ක්‍රමයක්ද, කෙතරම් මානව හිතවාදී ක්‍රමයක්ද. දෙවියන්ගේ නාමයෙන් මිනිසා වද හිංසා පමුණුවා ගැනීම ඉස්ලාම් අනුමත කළේ නැහැයි කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිලිව පවසනවා. මේ අල්ලාහට අවශ්‍ය නොවන දෙයක්. මේ පුද්ගලයා පයින් ගමන් කිරීම නිසා අල්ලාහගේ තේජස බලය වැඩිවන්නේ නැහැ. ඒ පුද්ගලයා කලින් පුද්ගලයා සෙවණ නොලබා අවුවේ තැපෙනවයි කියලා ඔහු බාරයක් තබා ගැනීම තුළින් අල්ලාහගේ තේජස මහිමේ වැඩිවන්නට යන්නේ නැහැ. අපි නැමදුම්වත් පිළිවෙත් කරන්නේ අපගේ බියබැතිමත් භාවය උදෙසා, අපගේ සිත පරිශුද්ධ කර ගැනීම සඳහා, අපගේ චිත්ත පාරිශුද්ධිය වෙනුවෙන්. අල්ලාහ් තාලාට ඒ තුලින් යමක් අමතරව අල්ලාහගේ බලය වැඩි කරවන්නට අපිට අප ජප කිරීම තුලින් අල්ලාහගේ බල මහිමේ වැඩිවන්නට යන්නේ නැහැ, අඩුවන්නට යන්නේත් නැහැ. එම නිසා අල්ලාහ් තාලා මිනිසාට සරිලන, මිනිසාට ගැළපෙන, මිනිස් සමාජයට යෝග්‍ය වන ක්‍රියාවන් පමණක් ඉස්ලාම් ධර්මයේ වත්පිළිවෙත් වශයෙන් පිළිටුවා තිබෙනවා මිසක් සීමාව ඉක්මවමින් මිනිසාව දුකටපත් කරගෙන, මිනිසාව වේදනාවටපත් කරගෙන දෙවියන්ට යාඥා කිරීම ඉස්ලාම් ධර්ම කිසි විටක අනුමත කරන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ඉස්ලාම් ධර්ම ඊටමත් රෞද්‍රව, එසේ නැත්නම් ඉස්ලාම් ධර්ම අත්නෝමතිකව මිනිසුන්ට නීති රීති පනවලා මිනිසුන්ව බොහොම දුෂ්කරතාවයට පත් කරවනවායි කියලා. මේ බලන්න ඊටමත් සරලව ඉස්ලාම් නම්‍යශීලී. ඉස්ලාම් දහම මිනිසාට සියලු නීති රීති ක්‍රියාත්මක කරවලා, සියලු වත්පිළිවෙත් ක්‍රම පෙන්වලා දීලා නම්‍යශීලී භාවයකින් කටයුතු කරනවා. එකම දෙයක් තිබෙන්නේ නබි නායකතුමාණන්ගේ මඟ පෙන්වීමට අනුව අපි යාඥා ඉටු කළ යුතුයි. අල්ලාහගේ අනට අනුව අපේ යාඥාවන් ඉටු කළ යුතුයි. ඒ කාරණාවේදී අපි සුද්ධ වූ මූලාශ්‍රවලට අනුගතව පමණක් අපගේ ක්‍රියාවන් සිදු කළ යුතු මිසක් ඉස්ලාම් හඳුන්වා දී තිබෙන යාඥා වත්පිළිවෙත් නීති රීති වල මිනිසාගේ ස්වභාවය අරමුණු කරගෙන, මිනිසාගේ ස්වභාවයට අනුගතව ලිහිල් කිරීම සිද්ධ කර තිබෙනවා. ගම්‍යශීලී භාවයක් ඇති කර තිබෙනවා. ඒ ඉස්ලාම් වල උගන්වා දී තිබෙන දෙයක්. අන්තවාදීව කටයුතු කරන මෙන් ඉස්ලාම් පැවසුවේ නැහැ. සමහර ආගමිකයෝ අන්තවාදීව අත්නෝමතිකව මිනිසාට කවරනම් දෙයක් සිද්ධ වුණා මේ වත්පිළිවෙත ඉටු කළ යුතුම කියලා පවසනකොට ඉස්ලාම් නම්‍යශීලීව නැහැ. එහෙම නෙවෙයි. සරලව ඉස්ලාම් නීතියක් කියනවා. ඒ නීතිය ක්‍රියාත්මක කළ නොහැකි මට්ටමක් පවතිනවා නම් ඒට විකල්පයක් වශයෙන් ඉස්ලාම් හඳුන්වා දී තිබෙන සරල ලිහිල් කිරීම අපි දකිනවා. එවැනි නොයෙකුත් උදාහරණ අපට පවසන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් පවසනවා නම් වැසි කාලයක්, නැත්නම් අධික සුළං හමන කාලයක්, එසේ නැත්නම් අධිකව ශීතල කාලයක් පවතින විට මුස්ලිම් ජනතාව
මුස්ලිම් දේවස්ථානයක රැස්වී සාමූහිකව යාඥාව සිදු කළ යුතුද? එසේ නැත්නම් වෙනත් ක්‍රමයක් ඉස්ලාම් උගන්වා දී තිබෙනවාද කියලා අපි සාකච්ඡා කරමු. ඉස්ලාම් තුල සාමාන්‍යයෙන් සාමූහික යාඥාව සමූහයක් වශයෙන් අපි එකතු වෙලා දෙවියන්ව යාඥා කළ යුතුයි. ඒ සඳහා ඒ සලාතේ යාඥාව මෙහෙවීම සඳහා නායකයෙක්ව පත් කරගන්නවා. මෙසේ සාමූහිකව යාඥාවන් සිදු කිරීම තුළින් සාමාන්‍යයෙන් අපි හුදකලාවේ යාඥාවන් සිදු කරනවට වඩා 27 ගුණයකින් කුසල් පිරිනමනවයි කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසා තිබෙනවා. ඊතරමට සාමූහික යාඥාවට ඉස්ලාම් දහම තුල අති වැදගත්කමක් ලබා දී තිබෙනවා. හේතුව දිනකට 5 වතාවක් අපි මුස්ලිම් දේවස්ථානවල එක් රැස්වීම නිසා අසල්වැසියන්ගේ ස්වභාවය, ඔවුන්ගේ තරාතිරම, ඔවුන්ගේ දුක්ඛම් කටළු මොනවද කියන එක අපි දකිනවා. ඒ වගේම මිනිසා උස් පහත් ભેදයකින් තොරව, කුල ભેදයකින් තොරව, වර්ණ ભેදයකින් තොරව එක සමානව එක පෙළකට සිටගෙන දෙවියන්ව යාඥා කිරීම තුළින් මිනිසාගේ සමානාත්මතාවය ආරක්ෂා වෙනවා. මේ සියල්ලක්ම අරමුණු කරගෙන සමාජ සම්බන්ධතාවයන්, අන්තර් සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීමට සාමූහිකව යාඥාවල යෙදෙන මෙන් ඉස්ලාම් ධර්ම මඟ පෙන්වා දී තිබෙනවා. එසේ සාමූහිකව යාඥා කිරීමට ඉස්ලාම් අධිකව බරක් තබලා තිබෙනකොට අධික වැසි කාලයක් නම්, අධිකව සීතල පවතිනවා නම්, පාරේ ගමන් කළ නොහැකි තරමට සුලි කුණාටුවක්, සුලි සුළං හමනවා නම්, දැඩි ලෙස සුළඟ හමනවා නම්, එවැනි අවස්ථාවකදී ඉස්ලාම් අපට ලබා දී තිබෙන මඟ පෙන්වීම බලන්න. උදාහරණයක් වශයෙන් සහීහුල් බුඛාරි වල 1126 යන අංකය යටතේ වාර්තා වී තිබෙන හදීසේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙසේ පවසනවා. ඉන්න රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කාන යඅමුරුල් මුඅද්දින. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පල්ලියේ, මුස්ලිම් පල්ලියේ දේවස්ථානයේ දෙවියන්ව යාඥා කිරීම සඳහා කැඳවීමේ වගකීම ක්‍රියාත්මක කරන මුඅද්දින්වරයාට අනකිරීමට පුරුදුව සිටියා. ඉදා කානත් ලෛලතන් බාරිදතන්, අධික සීතල සහිත රාත්‍රියක නම්, අව් ධාතු මතරින් ෆි සෆරි, ඒ වගේම ගමන් කිරීමේදී අධිකව වර්ෂාවක් ඇදහැලෙන තත්වයක් තිබෙනවා නම්, අය යකූල අලා සල්ලු ෆී රිහාලිකුම්. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ මුඅද්දින් වරයාට, නිවේදකයාට, පන්සකාල සලාතේ සඳහා මහජනතාව ඇරයුම් කරන පුද්ගලයාට නිවේදනයක් නිකුත් කරන මෙන් පවසනවා. අලා මහජනතාවනි දැනගන්න, සල්ලු ෆී රිහාලිකුම්, නුඹලාගේ නිවෙස්වලම නුඹලාගේ සලාතය ඉටු කරගන්න කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරන මෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මඟ පෙන්වා තිබෙනවා. ඉස්ලාම් අත්නෝමතික උනේ නැහැ. ඉස්ලාම් අන්තවාදී උනේ නැහැ. මිනිසාට දේවස්ථානයක් වෙත ගමන් කිරීමට නොහැකි බාධාවක් තිබෙනවා නම්, මිනිසාට ඒ සඳහා පරිසරයේ නුසුදුසුයි නම් නබි නායකතුමාණන් පැවැස්වි ඔබලාගේ නිවෙස් වල ඉඳලම සලාතය ඉටු කරන්න කියලා. 27 ගුණයකින් කුසල් ලැබෙන ඒ කාර්ය පවා, ඒ පුණ්‍යකම පවා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ දේ සලකනවාට වඩා මිනිසාට වැස්සක් නිසා, වර්ෂාවක් නිසා, සුළඟක් නිසා, සීතලක් නිසා මිනිසාට ඇතිවන අපහසුතාවයන් සිදු නොවිය යුතුයි කියලා ඒ මානවයාගේ ස්වභාවය දිහා බලලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ නීතිය ලිහිල් කරනවා. එතකොට යාඥාවේදී අපි සිදු කළ යුතු දේවල්, පල්ලියේ රැස්විය යුතු ඒ රැස්වීම නබි නායකතුමාණන් මිනිසාගේ අවශ්‍යතාවයන් මත පදනම් කරගෙන ලිහිල් කර තිබීම අපි දකිනවා. මේ සරල ප්‍රායෝගික ධර්මය. ඒ නිසා තමයි අපි ඉස්ලාම් ධර්ම විතාමත් උනන්දු වෙන්නේ. දුෂ්කරතාවයකට පත් වෙමින් නෙවෙයි, අපි උනන්දුවෙන් ආශාවකින් අනුගමනය කරන්නේ. මෙතරම් දුරට ප්‍රායෝගිකව මිනිසාට අවශ්‍ය කරන සියලුම මඟ පෙන්වීම ඉස්ලාම් ලබා දී තිබෙනවා. ඒ වගේම නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා, මම දීර්ඝ වශයෙන් සලාතේ මෙහෙවීම සඳහා මම සිට ගන්නවා දේවස්ථානයේ, මුස්ලිම් පල්ලිවල. එසේ සිට ගන්න අවස්ථාවේදී ඒ කාලේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ කාලේ කාන්තාවන් පල්ලිවලට සහභාගී වුණා. දවසට 5 වතාවක් පංචකාල සලාතේට සාමූහික යාඥාවට කාන්තාවන් සහභාගී වුණා. එසේ කාන්තාවන් සහභාගී වෙනකොට තමන්ගේ අතදරුවන්වත් අරගෙන තමයි එන්නේ. ඔසවාගෙන එනවා. ඒ දරුවන්ව ගෙදර තියලා එන්න බැරි නිසා ඒ දරුවන්වත් රැගෙන එනවා. එසේ රැගෙන එන කාන්තාවන් දරුවන්ව පසක තබලා ඔවුන් දේව යාඥාව මෙහෙවමින් දේව යාඥාවේ යෙදෙමින් සිටනකොට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා, මම දීර්ඝ ලෙස යාඥාව පවත්වන්නට අදහස් කරගෙන පැමිණෙනවා. නමුත් කාන්තාවන් ඔවුන්ගේ දරුවන්ව උසුලාගෙන ඇවිත් ඒ දරුවන්ගේ කෙඳිරි ගැසීම්, අඬා වැළපීම් මාගේ කනට ඇසෙන විට
කාන්තාවගේ මවගේ සිත කෙතරම් දුරට හුණු වේද යන කාරණාව මතක් වෙලා මම මේ කෙටියෙන් මම අවසන් කරගන්නවායි කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. ඊතරම් දුරට මිනිසාගේ මනසට මිනිසාගේ හැඟීම් වලට මුල් තැන දීලා තිබෙනවා. යාඥාව කියන දේ වැදගත්. දෙවියන් වෙතට අපිව ලං කර ගැනීමට යාඥාව වැදගත්. නමුත් ඒ යාඥාව මෙහෙවීමදී දෙවියන්ව අපි මතක් කරන්න ඕන, මෙනෙහි කරන්නට ඕන. ඒ මනුෂ්‍ය ස්වභාවයේ හැඟීම් සියල්ලක්ම මතක් කරවමි. දරුවා අඬනකොට මවගේ සිත උණු වෙන එකයි. මවගේ සිත සසල වෙන එකයි. ඒ මවට තමයි දන්නේ. සාමාන්‍ය පියවරුන්ටත් සමහර අවස්ථාවලදී ඒවා නොතේරෙන්න පුළුවන්. මවට තමයි ඒවා දැනෙන්නේ. ගර්භාෂයේ මේ සම්බන්ධතාවය ඇති කරගත්තු මවට තම දරුවා අඬනකොට ඒ මවගේ හිත උණු වෙලා ඒ මවගේ හිත සසල වෙන එක නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වටහා ගන්නවා. ඒ නිසා නබි නායකතුමාණන් සලාතය කෙටි කරා. ඒ කාන්තාවන්ට කිව්වේ නැහැ පල්ලි වලට දරුවා ගේන්න එපා කියලා අනකරේ නැහැ. කාන්තාවන්ට පැමිණෙන්න පුළුවන්. දරුවන්ව ඔසවාගෙන එන්නට පුළුවන්. නබි නායකතුමා කරපු දේ සලාතය යාඥාව මෙහෙවීම කෙටි කරා. කෙතරම් ප්‍රායෝගිකද? කෙතරම් මිනිසාගේ මනස වටහාගෙන අඳුනාගෙන නීති රීති පනවා තිබෙනවාද කියලා කල්පනා කරලා බලන්න. මෙයයි ඉස්ලාම් ධර්මයේ පවතින සරලභාවය, නම්‍යශීලීත්වය. මෙයයි ඉස්ලාම් ධර්මයේ පවතින ලිහිල්භාවය. මෙම ලිහිල්භාවය ඉස්ලාම් වල තිබෙන නිසා ඉස්ලාම් අපිට ක්‍රියාත්මක කර ගැනීම පහසුයි. වෙනත් ආගම්වල වෙනත් දර්ශනවල තිබෙනා වූ ඒ අන්තවාදී භාවය ඉස්ලාම් තුලින් මිදිලා තිබෙන්නේ. ඉස්ලාම් එවැනි ක්‍රමවේදයක් කාටවත් උගන්වලා දීලා නැහැ. මේ අපි තාමත් සරලව වටහා ගන්නට පුළුවන්. එක අවස්ථාවකදී නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පල්ලියට පැමිණෙනවා. ඒ පැමිණෙන අවස්ථාවේදී පල්ලිය ඒ කාලේ පල්ලිය කියන්නේ කුඩා පැල්පතක් තමයි. ලොකු කොන්ක්‍රීට් දාපු AC කරපු පල්ලි තිබුණේ නැහැ. ඒ කුඩා පැල්පතක වහලේ සිට බිමට හෙල්ලෙන පරිදි කඹයක් තිබුණා. නබි නායක තුමාණන් අහනවා මේ කඹේ මොකටද දාලා තින්නේ කියලා. එතකොට එහි සිටි නබි මිත්‍රවරයෙක් කියනවා මේ ඔබේ භාර්යාවක් වන සයිනබ් බින් ජහස් රලියල්ලාහු අන්හා තුමිය ඇය සිටගෙන යාඥා කිරීම සඳහා කඹයක ආධාරයෙන් සිටගෙන යාඥා කිරීම සඳහා ඒ කඹය බැඳ තිබෙනවා. ඇයට නිදිමත ගතියක් එන විට ඒ කඹය අල්ලාගෙන දෙවියන්ව යාඥා කළ හැකියි කියලා එතුමිය අදහස් කරලා තමයි එසේ කඹයක් ඇය ගැටගසා තිබෙන්නේ කියලා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ වර්ණනා කළේ නැහැ. ඒ ප්‍රශංසා කළේ නැහැ. ඒ පාරාට්ටු කළේ නැහැ. වහා මේ කඹේ ඉවත් කරන්න කියනවා. ඒ කඹේ ඉවත් කර දමන්න මෙවැනි මිනිස්සාව අමතක කරවගෙන දෙවියන්ව මතක් කරවීමට අවශ්‍ය නැහැ. ඇයි ඔබට නිදිමත ගතියක් එනවා නම් නිදා ගන්න. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා යම් කිසි කෙනෙක් නිදිමත ගතියකින් හෝ අමතක වීමකින් හෝ දෙවියන්ව යාඥා කිරීම සලාතේ යෙදීම ඔහුට කළා ගන්නට නොහැකි වුණා නම් ඔහු මතක් වූ විගස සලාතේ ඉටු කරගත්තද? ඔහු අවදි වූ පසුව එම සලාතේ ඉටු කරගත්තද? ඉස්ලාම් ඉතාමත් සරලව පවසා තිබෙනවා. අපිට අනිවාර්ය පංචකාල සලාතේ තිබෙනවා. ඒවා නියමිත වේලාවලදී අපි ඉටු කළ යුතුයි. එසේ ඉටු කරන්නට ඉස්ලාම් අනිවාර්ය කර තිබියදී අපව අපගේ ශක්තියට පරිබාහිරව ශක්තිය ඉක්මවමින් අපට නිදිමත ගතියක් දැනුණා නම් නැත්නම් අමතක වුණා නම් මනුෂ්‍ය ස්වභාවයට අනුව අමතක වීම සිද්ධ වෙනවා. අමතක වුණා නම් නබි නායකතුමාණන් මේ දරුණු පාපයක් වශයෙන් සැලකුවේ නැහැ. මතක් වුවහම යාඥාව කරන්න. නිින්දෙන් අවදි වුවහම යාඥාව කරන්න. නිදිමත ගතියක් තියාගෙන ඔබ සලාතයට ගියා නම් ඔබේ සලාතේ ඔබට නිසි පරිදි ඉටු කරන්නට බැරි වෙයි. සලාතේ තුල නියමාකාරව නියැලෙන්නට බැරි වෙයි. නිකන් නාම මාත්‍රික යාඥාවන් ඉස්ලාම් පැවැසුවේ නැහැ. අපි හදවතින් චිත්ත පාරිශුද්ධයෙන් අපේ හැඟීම් වල අපේ හිතට දැනෙන පරිදි දෙවියන්ව අපි යාඥා කළ යුතුයි. ඒ අවස්ථාවේදී තමයි අපේ සියලු ක්‍රියාවන් පරිශුද්ධ වන්නේ. අපේ ක්‍රියාවන් නිවැරදි වන්නේ. අපේ යාඥා තුළින් අපේ ක්‍රියාවන් නිවැරදි විය යුතුයි. එසේ නිවැරදි වන්නට නම් ඒ යාඥාව අපේ සිතට දැනිය යුතුයි. සිතට නොදැනෙන යාඥාවක් නිකන් නාම මාත්‍රිකව සිදු කිරීම තුළින් අපි පරිශුද්ධ වන්නේ නැහැ. අපි හැදෙන්නේ නැහැ. අපේ සංශෝධනයක් සිද්ධ වන්නේ නැහැ. ඒ නිසා නබි නායකතුමාණන් අපට ලිහිල් කර තිබෙනවා. ඒ නිසා පල්ලියේ කඹය බැඳ තිබෙන්නේ තමන්ගේ භාර්යාව වුණත් ඒ ආගමානුකූලව හරි දෙයක් නෙවෙයි. භාර්යාව තෘප්තිමත් කරන්නට ඒට නම්‍යශීලී වුණේ නැහැ නබි නායකතුමාණන්. ආගමේ නමින් සීමාව ඉක්මවන තැන්වලදී නම්‍යශීලී වුණේ නැහැ. සීමාව නොඉක්මව නම්‍යශීලීව කටයුතු කරන්න කියලා තමයි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට මඟ පෙන්වා තිබෙන්නේ වත් පිළිවෙත් වලදී. එතකොට මේ කඹේ ඉවත් කරලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා මේ වහාම නවත්වන්න අලයිකුම් බිමා තුතීකුන් ඔබට හැකි දේ පමණක් ශක්තිය තිබෙන දේ පමණක් සිදු කරන්න. ෆවල්ලාහි අල්ලා මත දිවුරා පවසමි ලා යමුල්ලුල්ලාහු හත්තා තමල්ලු ඔබ නිරායාසයට පත්වන තුරු අල්ලාහ් තාලා නිරායාසයට පත්වන්නේ නැහැ.
ඔබ උවමනාවෙන් දෙයක් සිදු කරනවා නම් උවමනාව ඇතුව සිද්ධ කරන්න. නමුත් ඔබටම හිසරදයක් නොවිය යුතුයි. ඔබම කවදා හෝ දවසක මම මෙසේ සිදු නොකරන්නට තිබුණානේ කියා කල්පනා නොකළ යුතුයි. එවැනි මට්ටමකට පත්වන්නට එපා. ඔබ નિરાයාසයට පත්වන තුරු අල්ලා નિરાයාසයට පත්වන්නේ නැහැ. එම නිසා මෙවැනි සීමාව ඉක්මවන සීමාව අතික්‍රමණය කරන වත්පිළිවෙත් ක්‍රම සිදු කරන්න එපා කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අනකර තිබීම අපි දකිනවා. මෙයයි සරල ක්‍රමය, සරල ඉස්ලාමීය ආගම, මෙයයි ප්‍රායෝගික ධර්ම, මෙයයි ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවය. දෙවියන්ගේ නාමයෙන් ඔබ සීමාවන් ඉක්මවන්න එපා කියලා විටින් විට විවිධ උදාහරණ වලින් විවිධ අවස්ථාවලදී නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් උගන්වා දී තිබීම අපි දකිනවා. එක අවස්ථාවකදී පමණක් ඒ සිදු කර තිබුණා නම් ඒ අවස්ථාවට අනුව කිව්වයි කියලා කියන්නට පුළුවන්. සෑම විටම විවිධ අවස්ථාවලදී මේ පිළිබඳව නබි නායක තුමාණන් පවසා තිබෙන්නේ සරලව, නම්‍යශීලීව, ලිහිල් භාවයකින් සීමාව ඉක්මවන්නේ නැතිව ඔබ දෙවියන් වෙතට යාඥාවන් පවත්වන්න කියලා උගන්වා දී තිබෙනවා. ඒ වගේම තවත් උදාහරණයක් පවසන්නට පුළුවන්. ඒ අරාබි ජනතාව අතර ඔවුන් ආහාර පාන ලබා ගන්න, ආහාර පාන භුක්ති විඳින ක්‍රමවේදයක් තිබෙනවා. අපි මේ දකුණු ආසියානු කලාපයේ නැත්නම් වර්තමානයේ බොහෝ රටවල් වල අපි 3 වේලේ ආහාර ගන්න ක්‍රමයක් තමයි දැන් අනුගමනය කරන්නේ. ඒ කාලේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ ජීවත් වුණු අරාබි ජාතිකයන් දෙවේලේ ආහාර ගැනීමට ඔවුන් පුරුදුව සිටියා. ඔවුන් සාමාන්‍යයෙන් පෙරවරු කාලයේදී උදෑසන පෙරවරු කාලය ඇතුළත ඔවුන් ආහාර වේලය ගන්නවා. ඒ වගේම ඔවුන්ගේ රාත්‍රී ආහාර භෝජනය මහරිබ් සලාතය ඉරු බැස යාමට විනාඩි කිහිපයකට පෙර නැත්නම් පැයකට පමණ පෙර සවස් කාලයේදී ඔවුන් ආහාර වේලක් ගන්නවා. මහරිබ් සලාතයට පැය කිහිපයකට පෙර. ඒ වගේම සුබහ් වේල උදෑසන කාලයේ පෙරවරු කාලයේදී උදේ කාලය තුලදී ඔවුන් ආහාර වේලක් ගත්තා. ආහාර වේල දෙකයි තිබුණේ. මෙසේ ආහාර වේල දෙකක් තිබෙනට හේතු තියෙන්නට පුළුවන්. ඒ කාලේ ආහාර ඉඳකමක් තිබිලා තියෙන්නට පුළුවන්. එසේ නැත්නම් මේ ජනතාවට ඒ සඳහා වත්පෝසත්කම් නොමැතිව තිබෙන්නට පුළුවන්. මේ සංස්කෘතිය තිබුණා. නමුත් අද අරාබිකරේ එවැනි ක්‍රමයක් නැහැ. අද අරාබිකරේ ජීවත් වෙන ජනතාව දවසට 25 වතාවක් කනවා වගේ තමයි අපිට දැනෙන්නේ. ඒ තරමට ඔවුන්ට ආහාර පාන තිබෙනවා. ඔවුන් කා බීලා තමයි ජීවත් වෙන්නේ. කණ එකමයි ඔවුන්ගේ වැඩේ වගේ තමයි දැන් අපිට තේරෙන්නේ. නබි නායකතුමාගේ කාලේ මේ දෙවේලේ ආහාර ගැනීමේ පුරුද්දක් තිබුණා. ඒ අනුව මහරිබ් සලාතේ ලංවන අවස්ථාවේදී ආහාර ගන්න ඒ ආහාරයට අෂා යන වචනය නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කාලේ භාවිතා කරා. එතකොට මේ අෂා කියන රාත්‍රී ආහාරය පිළියෙල කරන්නට ටිකක් ප්‍රමාද වුණා නම් මහරිබ් සලාතේ සඳහා යාඥාව සඳහා ඇරයුම පල්ලිය කියයි. බාංග කියයි. ඒ බාංග කියන ඒ ඇරයුම පල්ලියේ රැව් දෙයි. එතකොට ටිකක් ප්‍රමාද වුණත් යාඥාව සඳහා ගමන් කළ යුතුයි. එතකොට උදේ කාපු කෑමත් සමග රාත්‍රිය දක්වා සවස් කාලයේ අවසාන භාගයේ දක්වා සිටි අයට ටිකක් ප්‍රමාද වුණොත් යම් යම් හේතුන් මත ආහාරය ගැනීමට ප්‍රමාද වුණොත් යාඥාවට සූදානම් වීමේ තත්වයක් තිබුණා. එසේ යාඥාවට ඇරයුම බාංග කියන අවස්ථාවේදී රාත්‍රී ආහාර වේල සූදානම් වුණා නම් සිදු කළ යුත්තේ කුමක්ද? අද වර්තමානයේ මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවනම් කියයි යාඥාව කරලා තමයි ඇවිල්ලා කන්නට ඕන කියලා. නමුත් නබි නායකතුමාණන් එසේ පැවසුවේ නැහැ. බලන්න සහීහුල් බුඛාරි වල 631 වන අංකය යටතේ වාර්තා වී තිබෙනවා ඉදා වුලි අල් අෂාඋ ඔබේ රාත්‍රී ආහාරය පිළියෙල කර සූදානම් කර තැබුවා නම් ව උකීමත් අස්සලාතු සලාතය වෙනුවෙන් ඉකාමත් නැත්නම් ඒ ඇරයුම සිදු කරනු ලැබුවා නම් ෆබදඋ බිල් අෂායි ප්‍රථමයෙන් ඔබේ රාත්‍රී ආහාරය භුක්ති විඳින්න කියලා නබි නායකතුමාණන් පවසනවා. ආහාරයටද මුල්තන යාඥාවටද මුල්තන කියන ප්‍රශ්නය හමුවේ වර්තමානයේ මුස්ලිම්වරු පවා යාඥාවට මුල්තන දිය යුතුයි කියලා හිතනකොට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන්නේ නැහැ. ආහාර පිළියෙල කළාට පස්සේ කුසගින්නෙන් ඉන්න පුද්ගලයාට ආහාරය පිළිබඳව ඒ මනස තියෙනවා මිසක් ආහාරය අනුභව කළ යුතුයි කියලා ඔහුගේ සිත ඒ වෙතට යොමු වී තිබෙනවා මිසක් යාඥාවට නිසිපරිදි සිත යොමු වීමට ඉඩකඩක් නැති නිසා ආහාරයගෙන ඒ භුක්ති විඳ පසුව නිවි සැනසille ඒ මහරිබ් සලාතය සඳහා අදාළ කාලය තුල ඉරු බැස යන ඒ සලාතය ඉටු කරන්න කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා තිබීම අපි දැකලා මවිතයටපත් වෙනවා. මෙතරම් ප්‍රායෝගිකයිද? මෙතරම් සරලයිද? මෙතරම් මනුෂ්‍ය හැඟීම් වලට මුල් තැන දී තිබෙනවාද? මේ ස්වභාවික ධර්මයක්,
මේ අල්ලාහ් තාලා විසින් නිර්මාණය කරපු අපිව නිර්මාණය කළ මුළු විශ්වතලයේම නිර්මාණය කළ මිනිස්යන්ව නිර්මාණය කළ මිනිස් හැඟීම් පිළිබඳව හොඳින් දන්නා සර්වඥ දෙවියන් විසින් නියම කරපු ධර්මයක් නිසා හැඟීම් වලට මුල් තැන දීලා ඒ හැඟීම් වලට අනුකූලව අනුරූපීව ඉස්ලාමීය වත්පිළිවෙත් ක්‍රම පිහිටුවා තිබීම අපි දකිනවා. සුබ්හානල්ලාහ්, අල්ලාහ් පරිශුද්ධවන්තයි. අල්හම්දුලිල්ලාහ්, සියලු ප්‍රශංසා අල්ලාහට හිමි. මෙතරම් භාග්‍යවන්ත ධර්මයක්, සුවිශේෂී ධර්මයක් ඉස්ලාම් යන නමින් අපට ලබා දී තිබීම පිළිබඳව. ඒ වගේම තවත් එක් අවස්ථාවකදී දැන් සලාතේ යාඥාව අපි සිටගෙන, මුස්ලිම් ජනතාව සලාතය කරන්නේ සිටගෙන සලාතය කරන අවස්ථාවේදී ඉරියව් කීපයක් තිබෙනවා. අපි නැමිය යුතුයි. ඒ වගේම අපි මුණින් අතට වැටිය යුතුයි. අපගේ පසඟ පිහිටුවමින් මුණින් අතට වැටිය යුතුයි. මෙවැනි ඉඳගත යුතුයි. ප්‍රධාන ඉරියව් අතරක් ඇතුව අපගේ සලාතේ ක්‍රමයක් තිබෙනවා. ඒ යාඥාව සිදු කරනකොට යම් කිසි පුද්ගලයෙකුට සිටගෙන යාඥාව සිදු කළ නොහැකි නම් ඔව් මොනවද කරන්නට ඕන? ඒ පුද්ගලයා යම් කිසි පුද්ගලයෙක්ට සිටගෙන යාඥා කළ නොහැකි අවස්ථාවක් ඇති වුණොත් නුඹට නොහැකි වුණත් කමක් නැහැ. නුඹ කොතරම් දුෂ්කරතාවයටපත් වුණත් කමක් නැහැ. නුඹ දෙවියන්ට ඉටු කළ යුතු යුතුයකම් ඉටු කළ යුතුයි කියලා ඉස්ලාම් අන්තවාදී උනේ නැහැ. ඉස්ලාම් අත්නෝමතික උනේ නැහැ. ඉස්ලාම් මනුෂ්‍ය හැඟීම් වලට මුල් තැන දීලා ඔබට සිටගෙන සලාතය ඉටු කරන්නට බැරි නම් ඉඳගෙන සලාතය ඉටු කරන්න කියලා පවසනවා. ඉඳගෙන සලාතය ඉටු කරන්නට බැරි නම් ඔබ සැතපෙමින් ඔබ හාන්සි වෙමින් සලාතය ඉටු කරන්න කියලා පවසනවා. හාන්සි වෙලා සලාතය ඉටු කරන්නට බැරි නම් ඔබ සිතින් ව්‍යංගයෙන් මනසින් ඔබේ සලාතය ඉටු කරන්න කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසා තිබීම අපි දකිනවා. අපි සහිහුල් බුහාරි වල 1117 වන හදීසේ එක් නබි මිත්‍රවරයෙක් ඇවිල්ලා අහනවා ඉම්රාන් ඉබ්නු හුසයින් රලියල්ලාහු අන්හු තුමා නබි මිත්‍රවරයෙක් කානවා කානත් බි බවාසීරු මට අර්ශස් රෝගය තිබුණා. මම නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මම සලාතය ඉටු කළ යුත්තේ කෙසේද කියලා මම විමසා සිටියා. ඒ විට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැවසුවා සල්ලි කායිමන් ඔබ සිටගෙන සලාතය ඉටු කරන්න. ෆයිල්ලම් තස්තති ෆකායිදන් ඔබට සිටගෙන සලාතය ඉටු කරන්නට බැරි නම් ඔබ ඉඳගෙන සලාතය ඉටු කරන්න. ෆයිල්ලම් තස්තති ෆාලා ජන්බින් ඔබට ඉඳගෙන සලාතය ඉටු කරන්නට බැරි නම් ඔබ හාන්සි වෙමින් සලාතය ඉටු කරන්න කියලා මට නබි නායකතුමාණන් මඟ පෙන්වා තිබුණයි කියලා ඒ නබි මිත්‍රයා සඳහන් කරන හදීසියේ සම්මත ලෙසින් වාර්තා වී තිබෙනවා. අර්ශස් රෝගය නිසා ඔහුට සිටගෙන හෝ ඉඳගෙන හෝ සලාතය ඉටු කිරීමට යම් බාධාවක් තිබෙනවා නම් හාන්සි වෙමින් සලාතය ඉටු කරන්න කියලා නබි නායකතුමාණන් පවසනවා. සාමාන්‍ය අපි දෙවියන්ව යාඥා කරනකොට දෙවියන්ව ගෞරවයටපත් කරන්නට යන්නේ. දෙවියන්ව අපි ප්‍රශංසා කරන්නට යන්නේ. දෙවියන්ගේ තේජස බල මහිමය අපි වර්ණනා කරන්නට යන්නේ මේ යාඥාව තුළ. අපි පුද්ගලයෙක්ව සිටගෙන ගෞරවයටපත් කරන්නට පුළුවන්. පුද්ගලයෙක්ව අඩුම තරමේ ඉඳගෙන ගෞරවයටපත් කරන්නට පුළුවන්. අපි සැතපෙමින් අපි හාන්සි වෙමින් කොහමද කෙනෙක්ව ගෞරවයටපත් කරන්නේ? හාන්සි වෙමින් පුද්ගලයෙක්ව අපි ගෞරවයටපත් කරනම් පුද්ගලයෙක් පිළිගනීද? දැන් මම පන්තියක ඉන්නකොට විදුහල්පතිවරයා යනවා. විදුහල්පතිවරයා යනකොට ඔක්කොම නැගිටලා ඉන්න ඕන කියලා පාසල් පද්ධතිය උපසංස්කෘතියක් ක්‍රියාත්මක වෙනවා. සමහරු කවුරු හරි සිටගෙන සිටීම ප්‍රතික්ෂේප කළොත් විදුහල්පතිවරයා කෝපයටපත් වෙයි. ඇයි මට ගෞරව කරන්නේ නැත්තේ කියලා. යම් කිසි ශිෂ්‍යෙක් හාන්සි වේගෙන හිටියනම් පන්ති කාමරය තුල විදුහල්පතිවරයා අනිවාර්යයෙන්ම ඒ ශිෂ්‍යයාගේ දෙමාපියන්ව විදුහලට ගෙනල්ලා වහාම යාට විනය පරීක්ෂණයක් පවත්වලා ඌට විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේ සරල දෙයක්. සාමාන්‍ය මිනිස්සෙක්ටම මල කුණු උසුලාගෙන සිටින මිනිස්සෙක්ම Tamanට සිටගෙන ගෞරවය කළ යුතුයි කියලා හිතන අවස්ථාවකදී ඒ මිනිසාවක් නිර්මාණය කළ සකල විශ්වතලයේම නිර්මාණය කළ දෙවියන් සිටගෙන මාව ගෞරවයටපත් කරන්න බැරි නම් අසුන්ගෙන ගෞරවයටපත් කරන්න බැරි නම් හාන්සි වෙලා ගෞරවයටපත් කරන්න කියලා නම්‍යශීලීව දෙවියන් එය කාරණාවක් වශයෙන් සලකන්නේ නැහැ. ඒ මහ ලොකු කාර්යයක් වශයෙන් සලකන්නේ නැහැ. උඹේ සිත මා වෙත යොමු විය යුතුයි. නුඹ මාගේ වහලෙක් යන වගේ නුඹ සිතින් පිළිගෙන තිබිය යුතුයි. එයයි දෙවියන් අපේක්ෂා කරන්නේ. කතරම් නම්‍යශීලීද? කතරම් සාධාරණීය ක්‍රමයක්ද? පුද්ගලයාගේ ලෙඩ රෝග දිහා බලලා කතරම් දුරට නම්‍යශීලීව ඒ තීන්දුව ඒ යාඥා ක්‍රමයන් වත්පිළිවෙත් ඉස්ලාම් පනවා තිබෙනවාද කියලා බලනකොට අපි විශේෂයෙන්ම ਸਰව බලධාරී දෙවියන්ට ස්තුතිය පුද කර යුතුයි. මෙවන් වූ සුවිශේෂතාවයන් රසක් සහිත සරල චාම් ගතික ප්‍රායෝගික නැනවත් මිනිස්යාගේ සිතට මුල් තැන දෙන ආගමක අපව පිහිටුවා තිබීම පිළිබඳව
තවත් හදීසයක අබු අයුබ් අල් අන්සාරි කියන නබි මිත්‍රවරයා වාර්තා කරන හදීසයක් ධාරමී යන හදීස් ග්‍රන්ථයේ 1536 වන අංකය යටතේ වාර්තා වී තිබෙනවා. ඒ නබි මිත්‍රයා පවසනවා කාලලි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැවසුවා අවතිර් බි ඛම්සින් ඔබ රාත්‍රී කාල සලාතය රකාත් 5ක් ඉටු කරන්න. රකාතයක් කියන්නේ සිට ගැනීම, නැමීම, පසඟ පීටුවා සිටීම, අසුන් ගැනීම කියන ඉරියව් 4ක් සහිත එකක් රකාතයක් වශයෙන් සලකනවා. එවැනි රකාත් 5කින් ඔබේ රාත්‍රී කාල සලාතය ඉටු කරන්න. ෆයිල්ලම් තස්තති ඔබට ඒට කිරීමට ඉටු කිරීමට ශක්තියක් නොමැති නම් ෆබි සලාසි රකාත් 3ක් ඉටු කරන්න. ෆයිල්ලම් තස්තති ෆබි වාහිදින් ඔබට එයත් ඉටු කරන්නට ශක්තිය නොමැති නම් එකම එක් රකාතයක් ඉටු කරන්න. ෆයිල්ලම් තස්තති එම එක රකාතයක් සිටගෙන නැමීලා පසඟ පිහිටුවල අසුන්ගෙන ඒ ඉරියව් 4ක් පමණක් සහිතව ඉටු කරන්නටත් ඔබට ශක්තිය නොමැති නම් ෆඅුමි ඊමාන් ඔබ වියන්ගෙන් ඔබේ මනසින් මේ සලාතේ ඉටු කරන්න කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මඟ පෙන්වා දී තිබීම අපි දකිනවා. රාත්‍රී කාල සලාතේ අපි ඉටු කරන්නට ඕන. රකාත් 11ක් හෝ 13ක් හෝ 9ක් හෝ 7ක් හෝ 5ක් හෝ 3ක් හෝ එකක් වශයෙන් අපට රාත්‍රී කාල සලාතේ ඉටු කරන්නට පුළුවන්. ඊටත් වඩා වැඩි රකාත් ගණනක් ඉස්ලාම් දහම තුල කිසිදු තැනක සඳහන් වෙලා නැහැ. ඒ නෝම්බි කාලේ රාත්‍රී කාල සලාතේ වුණත් නෝම්බි නොවන කාලයේදී ඉටු කරන රාත්‍රී කාල සලාතේ වුණත් ඒ සියලුම රාත්‍රී කාල සලාතය එකම සලාතයයි. ඒට රකාත් උපරිම වශයෙන් තිබෙන්නේ 13යි. වැඩි හරියක්ම නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉටු කරලා තියෙන්නේ 11යි. විවිධ අංක යටතේ විවිධ ගණන් යටතේ රකාත් ඉටු කර තිබෙනවා. ඒවා සියල්ලක්ම 13ට වඩා පහළින් තමයි තිබෙන්නේ. එම රාත්‍රී කාල සලාතේ අවසානයේ ඔත්තේ වශයෙන් පිහිටා තිබිය යුතුයි. එම ඔත්තේ වශයෙන් පිහිටා තිබීමට තමයි විතර කියලා කියන්නේ. ඒ විතර රකාත් ගණන ඔත්තේ සංඛ්‍යාවකින් පිහිටන තරමට රාත්‍රී කාල සලාතේ ඉටු කරනවා නම් රකාත් 5ක් ඉටු කරන්න, බැරි නම් 3ක් ඉටු කරන්න, බැරි නම් 1ක් ඉටු කරන්න. එයත් ඉටු කරන්නට බැරි නම් ඔබේ මනසින් ඔබේ යාඥාව සිද්ධ කරන්න කියලා නබි නායකතුමාණන් අබු අයුබ් අල් අන්සාරි රලියල්ලාහු අන්හු තුමාට මඟ පෙන්වා දී තිබීම සහීහුල් බුඛාරි වල වාර්තා වී තිබෙනවා. මේ ප්‍රායෝගික ධර්මයක් බව නැවත ස්ථාපිත කරගෙන සුවිශේෂීව යාඥාවක් පුද පූජාවක් පවත්වන්නට ඕන මෙහෙමයි කියලා යම් කිසි ආගමක සඳහන් වෙනවා නම් ඒ නීති රීති වල කිසිදු වෙනසක් කාටවත් කරන්නට බෑ. ඒ නීති රීති වල වෙනස්කම් සිද්ධ කරනවායි කියන්නේ මහා පෙරලියක් ඇති කරන්නට ඕන. ඉස්ලාම් වල ආගමේ නිර්මාතෘවරයා විසින්ම ආගම අපට හදා දුන්නු අල්ලාහු රබ්බුල් ආලමීන්ම සම ධර්ම දූතයා අරහා මෙසේ සිදු කිරීම තමයි ස්වභාවික නීතිය. ඒ තමයි ඔබ පිහිටුවත් ගත යුත්තේ. නමුත් ඒ සිදු කරන්නට නොහැකි තත්වයක් ඇති වුණා නම් මේ ආකාරයෙන් සිදු කරගත හැකි කියලා ලිහිල් කිරීමේ නීතියත් ඒ නිර්මාතෘවරයාණන් විසින්ම අපට ලබා දී තිබෙනවා. මෙම ධර්මයේ තිබෙන ස්වභාවය මට කැමති විදියට ආගමේ දේවල් වෙනස් කරන්නට අයිතියක් නැහැ. ආගමේ දෙයක් නම්‍යශීලී කරන්න මට අයිතියක් නැහැ. ඒ නම්‍යශීලී කිරීම පවා ආගමේ අයිතිකරුවන සර්ව බලධාරී දෙවියන්ම සිදු කර තිබෙනවා. එයි සුවිශේෂතාවය. ආගමත් රැකෙනවා මිනිසාට ඔබිනා පරිදි සරිලන පරිදි සිදු කරගත හැකි මඟ පෙන්වීමත් ඉස්ලාම් තුල ලබා දී තිබීම අපි දකිනවා. මේ දකිනකොට අපි බෙහෙවින්ම සර්ව බලධාරී දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. මම නැවත පවසන්නේ එතරම් දුරට සරල ආගමක අපව ස්වභාවික ධර්මයක පිහිටුවා තිබීම ගැන පවසමින් ඒ පිළිබඳව සතුටු වෙමි. මේ ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවයක් වශයෙන් අපි දකිනවා. තවත් නොයෙකුත් උදාහරණ තිබෙනවා. මේ සඳහා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කීප අවස්ථාවකදී විවිධ උදාහරණ අපිට පවසා තිබෙනවා. ඉස්ලාම් ධර්ම තුළ තවත් වැදගත් යුතුයකමක් තමයි හජ් වන්දනාව. හජ් වන්දනාව කියන්නේ ඉස්ලාම් වල යුතුයකම් පහෙන් ප්‍රධානතම යුතුයකම. හජ් වන්දනා කිරීම මක්තමේ පිහිටි ඒ දේව ගෘහය අපි ප්‍රදක්ෂිනා කළ යුතුයි. ඒ විවිධ ඇදහිලි තිබෙනවා, විවිධ වත්පිළිවෙත් තිබෙනවා. ඒ සියල්ලක්ම අපි ඉටු කළ යුතුයි. අල්ලාහ් තාලා නියම කරපු යුතුයකම් වලින් ප්‍රධානතම දෙයක්. නමුත් ඒ යුතුයකම පිළිබඳව අල්ලාහ් තාලා දක්වනකොට ඔබට යුතුයකමක්, නමුත් ඔබ ඒ සිදු කළ යුත්තේ ඔබට ශක්තිය තිබෙනවා නම් පමණයි. අල්ලාහ් තාලා පරිශුද්ධ වල් කුර්ආනයේ 3 වන පරිච්ඡේදයේ 97 වන වැකියේ පවසනවා වලිල්ලාහි අලන්නාසි හිජ්ජුල් බයිත්. මිනිසාට හජ් නැමැති ඒ වන්දනාමානයේ සිදු කිරීම දෙවියන් වෙනුවෙන් ඉටු කළ යුතුයි කියලා මා අනිවාර්ය කර තිබෙනවා. නමුත් කවුද ඒ සිදු කළ යුත්තේ? මිනිසුන් අතර මනිස්තතා ඉලෛහි සබීලා. එම ගෘහය වෙතට ගමන් කිරීමට ශක්තිය තිබෙන පුද්ගලයන්ට පමණයි. ශක්තිය කියන්නේ
සෞඛ්‍ය සම්පන්න භාවයක් තියෙනට ඕන, ආර්ථිකමය වශයෙන් ශක්තියක් තිබෙන්නටත් ඕන. ඒ ශක්ති දෙක සම්පූර්ණ වුණා නම්, සෞඛ්‍ය හා ආර්ථිකය බල සම්පන්නයි නම්, එවැනි පුද්ගලයන්ට තමයි හජ් වන්දනාව ඉටු කිරීම ඉස්ලාම් අනිවාර්ය කර තිබෙන්නේ. යුතුයකම් පහෙන් ප්‍රධාන යුතුයකමක් වශයෙන් ඉස්ලාම් අඳුන්වා දීලා, ඒ යුතුයකම ඉටු කිරීම පවා මිනිසා සිදු කළ යුත්තේ ඔහුගේ ශක්තියට අනුව පමණක් ඉටු කළ යුතුයි කියලා ඉස්ලාම් පෙන්වා දී තිබීම අපි ඊටමත් සරල ආගමක් ඉස්ලාම් කියන එක වටහා ගැනීමට හොඳම උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි. ඒ වගේම උපවාසය. අපි මේ නෝම්බි කාලේ උපවාසය රකිනවා. මෙයත් ප්‍රධාන යුතුයකමක්. සලාතේ වගේ හජ් ප්‍රධාන යුතුයකමක්. හජ් වගේ උපවාසයේ ප්‍රධාන යුතුයකමක්. ඒ උපවාසයේ පිළිබඳව ඉස්ලාම් පවසනකොට සහරු රමලාන අල්ලදී උන්සිල ෆීල් කුර්ආන් දෙවන පරිච්ඡේදයේ 185 වන වැකිය. රමලාන් මාසයේදී මෙම කුර්ආනයේ පහළ වුණා. හුදල් ලින්නාස් මිනිසාට යාමඟ පෙන්වීම සඳහා. වබයිනාතින් මිනල් හුදා වල් ෆුර්කාන් යහමඟ පැහැදිලිව පවසා තිබෙනවා, අසත්‍යයෙන් සත්‍ය වෙන් කර දක්වා තිබෙනවා. ෆමන් ශහිද මින්කුම් ෂහර ෆල්යසුම්හු එබැවින් නුඹලා අතුරින් එම මාසය අත්කර ගන්නා පුද්ගලයා එම මාසයේදී උපවාසය රැකිය යුතුයි කියලා අල්ලාහ් පවසා, ඊට පස්සේ අල්ලාහ් පවසනවා දැන් මුස්ලිම් වරුන්ට උපවාසය අනිවාර්ය වෙනවා. රමලාන් මාසයේ නම් උපවාසයේ යෙදිය යුතුයි කියලා අනිවාර්ය කරලා, වමන් කාන මරීලන් අව් අලා සෆරින් නුඹලා අතුරින් යම් කිසි පුද්ගලයෙක් රෝගාතුරව සිටනවා නම්, එසේ නැත්නම් ගමනක යෙදී සිටනවා නම්, ෆයිද්දතුන් මින් අයියාමින් උඛර් ඔහු වෙනත් දිනවල ඒ ගැනිය හැකි කියලා සර්ව බලධාරී දෙවියන් අපට පවසනවා. උපවාසය අනිවාර්ය කර තිබියදී උපවාසය රැකීම අනිවාර්ය වන්නේ ගමන් කරන අයට නෙවෙයි, ලෙඩ රෝගයටපත් වුණ අයට නෙවෙයි. ඔවුන්ගේ ශරීරයේ උපවාසය රැකීමට ශක්තියක් නොමැති නිසා ඔබ වෙනත් දිනවල උපවාසය රකින්න. රමලාන් මාසයේ ඔබ සිදු කරන ඒ කුසල් වලට ලැබෙන ඒ ප්‍රතිවිපාකම ලෙඩකින් පසුවන කෙනෙකුට, ගමනක යෙදී සිටින කෙනෙකුට උපවාසය රැක ගැනීමට නොහැකි වුණා නම් ඒහා සමානවම කුසල් ලබා දෙන බව සර්ව බලධාරී දෙවියන් පවසා තිබීම අපි දකිනවා. මෙයි ඉස්ලාම් වල තිබෙන ප්‍රායෝගිකත්වය, ඉස්ලාම් වල තිබෙන ලිහිල්භාවය. අල්ලාහ් තාලා යුතුයකම් පනවනකොට මිනිසාට දරදඬු ලෙස කිසිදු යුතුයකමක් පනවල නැහැ. නමුත් සාමාන්‍ය බාහිර ලෝක දකින්නේ ඉස්ලාම් ආගම මිනිසාව අපහසුතාවයට පත් කරලා, දුෂ්කරතාවයට පත් කරලා, මිනිසාව දැන් ගන්න දෙයක් නැති තත්මයට පත් කරනවායි කියලා. ඒ වැනි මට්ටමක් ඉස්ලාම් වල නැහැ. සමහරු මවිතයට පත් වන්නට පුළුවන් මා ඉදිරිපත් කරන මෙම සාක්ෂි දිහා බලලා මෙයයි සත්‍ය, මෙයයි ඇත්ත. ඉස්ලාම් උගන්වා දී තිබෙන මෙම දහම, පිවිතුරු දහම ඉතාමත් සරලයි, ප්‍රායෝගිකයි කියන එක මම මගේ කැමැත්තට කිව්වේ නැහැ. සෑම දෙයකටම සාක්ෂි සාධක ඉදිරිපත් කරලායි මම කියන්නේ. මේ අනිත් ආගම් වලින් ඉස්ලාම් සුවිශේෂ වන අවස්ථාවක් වශයෙන් අපි දකිනවා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ කාලේ අබ්දුල්ලා ඉබ්න අමර් ඉබ්න ආස් කියලා නබි මිත්‍රවරයෙක් හිටියා. ඒ නබි මිත්‍රවරයා දහවල් පුරාවටම උපවාසය රකින්නවයි කියලත්, රාත්‍රී කාලයේ පුරාවම සලාතේ යෙදෙනවයි කියලත්, දෙවියන් යාඥා කරනවයි කියලත් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට තොරතුරක් ලැබුණා. ඒ තොරතුර ලැබුණ ගමන් නබි නායකතුමාණන් නිකන් හින් නැතුව ඒ අහක බලන් ඒ නොසලකා හරින්න නැතුව අබ්දුල්ලා ඉබ්න අම්ර් ඉබ්න ආස් රලියල්ලාහු අන්හු තුමාගේ නිවෙසටම ගියා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වහා මානවා අම්ර් ඉබ්න ආස් රලියල්ලාහු අන්හු තුමාගෙන්, යා අබ්දුල්ලා අලම් අඛබර් අන්නක තසූමුන් නහාර වතකූමුල් ලෛල ඔබ දහවල් කාලයේ පුරාවටම උපවාසය රකින්නවලු, රාත්‍රී කාලයේ පුරාවටම දෙවියන්ව යාඥා කරනවලු, සලාතේ යෙදෙනවලු, මේ ඇත්තක්ද කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අහනවා. ඒ අවස්ථාවේදී අම්ර් ඉබ්න ආස් රලියල්ලාහු අන්හු තුමා බලා යා රසූලල්ලාහ් අල්ලාහගේ දූතයාණෙනි එසේ මම එහෙම තමයි සිදු කරන්නේ. නබි නායකතුමාණන් ඒ පාරට්ටු කරේ නැහැ. වහම පවසනවා ෆලා තෆල් එසේ කරන්නට එපා. සුම් ව අෆ්තිර් උපවාසයේ රකින්න, සමහර දවස්වලට උපවාසයේ නොරැක සිටින්න. ඒ වගේම වකුම් වනම් රාත්‍රියේදී කොටසක් සලාතේ ඉටු කරන්න, කොටසක් නිදා ගන්න. දෙකම සිදු කරන්න. දෙවියන් යාඥා කිරීම වැදගත්. දෙවියන්ට සිදු කළ යුතු යුතුයකම් ඉටු කිරීම වැදගත්. නමුත් ඒ සමබරව සිදු කරන්න. ඔබ එක අන්තයකට යන්නට එපා කියලා අබ්දුල්ලා ඉබ්න අම්ර් ඉබ්න ආස් රලියල්ලාහු අන්හු තුමාට රසූලුල්ලාහ් අවවාද කරා. ඒ අවස්ථාවේදී වැඩිදුරටත් පවසනවා ෆයින්න ලි ජසදික අලයික හක්කා ඔබේ සිරුරට ඔබ සිදු කළ යුතු යුතුයකම් තිබෙනවා. වඉන්න ලි අයිනික අලයික හක්කා ඔබගේ ඇස්වලට ඔබ සිදු කළ යුතු යුතුයකම් තිබෙනවා. වඉන්න ලි සෞජික අලයික හක්කා ඔබේ භාර්යාවට ඔබ සිදු කළ යුතු යුතුයකම් තිබෙනවා. එසේ පවසලා නබි නායකතුමන් පවසනවා වඉන්න බිහස්බික අන් තසූම කුල්ල ශහරින් සලාසත අයියම් ඔබට එසේම උපවාසය රකින්නට ඕන නම්
මාසයකට දවස් 3ක් උපවාසය රැකීම ප්‍රමාණවත්. මාසයකට සඳ ගණනය අනුව 13 14 15 අයියාමුල් බීල් යනුවෙන් සඳහන් වෙනවා දින 3ක්. ඒ සඳ දින 3 තුලදී සඳ 13 14 15 තුලදී අපට සෑම මාසකම උපවාසයන් 3ක් රකින්නට පුළුවන්. එම උපවාසයන් 3 රැකීම ඔබට ප්‍රමාණවත් නේ. ඇයි ඔබ ඇවිල්ලා මේ ඇඟට කරන්න ඕන යුතුයකම් තිබෙනවා, ඇසට කළ යුතු යුතුයකම් තිබෙනවා, භාර්යාවට කළ යුතු යුතුයකම් තිබෙනවා. මේවා තියෙද්දී අත්නෝමතිකව ඔබේ ශරීරයේ දුර්වලතාවයට පත් කරගෙන ඇයි මෙසේ කරන්න කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඔහුට අවවාද කරනවා. ඒ අවස්ථාවේදී අබ්දුල්ලා ඉබ්න අම්ර් ඉබ්න ආස් රලියල්ලාහු අන්හු පවසනවා යා රසූලල්ලාහ් ඉන්නී අජිතු කුවතන්, මට ඊටත් වඩා ශක්තිය තිබෙනවා. එම නිසා මට තවත් අවස්ථාව දෙන්න, වැඩිපුර මම යාඥා කරන්නට ඕන, වැඩිපුර මම දෙවියන්ට වත් පිළිවෙත් ඉටු කරන්නට ඕන, මට වැඩිපුර සිදු කරන්නට අවස්ථාව දෙන්න කියලා අහනකොට රසූලුල්ලාහ් පවසනවා ෆසුම් සියාමු නබියල්ලාහි දාවුද් අලයිහිස්සලාම්. එසේ ඔබට අමතරව වැඩිපුර යමක් සිදු කරන්නට ඕන නම් දාවුද් අලයිහිස්සලාම් තුමා, අල්ලාහගේ නබිවරුන්ගේ එක්කෙනෙක් තමයි දාවුද් අලයිහිස්සලාම් තුමා නම්. දාවිද් රජු කියලා ක්‍රිස්තියානි ජනතාව පවසන ඒ දාවුද් අලයිහිස්සලාම් තුමාණන් මුස්ලිම් ජනතාව විශ්වාස කරන වක්තෘවරයාණන් කෙනෙක්. ඒ දාවුද් අලයිහිස්සලාම් තුමාණන්ගේ උපවාසය ඔබ රකින්න. දාවුද් අලයිහිස්සලාම් තුමාණන් දිනක් උපවාසය රැකන ඊළඟ දින උපවාසය නැතුව සිටනවා. ආයි අනෙක් දින නැවත උපවාසය රකින්නවා. දිනක් කර දිනක් වශයෙන් උපවාසය රකින්න පුරුද්දක් දාවුද් අලයිහිස්සලාම් තුමාණන්ට තිබුණා. දවස් 365 දවස් අරි හඩක් 182ක් වගේ කාලයක් දාවුද් අලයිහිස්සලාම් තුමාණන් උපවාසය රකින්නට පුරුදුව සිටියා. මේ ආකාරයෙන් දිනක් කර දිනක් ඔබට ශක්තිය තිබෙනවා කියලා ඔබ විශ්වාස කරනවා නම් දිනක් කර දිනක් ඔබ උපවාසය රකින්න. නමුත් ඊටත් වඩා ඔබ වැඩි කරන්නට එපා කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි තුමාණන් පවසනවා. වලා යසිද් අලයිහි, ඊටත් වඩා ඔබ වැඩි කරන්නට එපා. වමා කාන සියාමු නබියල්ලාහි දාවුද් අලයිහිස්සලාම්, දාවුද් අලයිහිස්සලාම්ගේ උපවාසය මොකද්ද කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් අබ්දුල්ලා රලියල්ලාහු අන්හු තුමාණන් අහනකොට රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා නිස්ෆුද් දහර්, වර්ෂයේ අරි අඩක් එක දවසක් කර එක දවසක් දාවුද් අලයිහිස්සලාම් තුමාණන් උපවාසය රැක්ක. ඒට වඩා නම් වැඩි කරන්නට එපා, ඒ මම අනුමත කරන්නේ නැහැ කියලා ඔහු පවසනකොට එසේනම් අල්ලාහගේ දූතයාණනි මම දාවුද් අලයිහිස්සලාම් තුමාණන්ගේ උපවාසය රකින්නයි කියලා ඔහු රසූලුල්ලාහට ප්‍රතිඥාවක් දෙනවා. මේක ඔහුගේ අවසාන කාලය දක්වා ඔහු ඉටු කරා. අබ්දුල්ලා ඉබ්න අම්ර් ඉබ්න ආස් රලියල්ලාහු අන්හු තුමා. හේතුව නබිනායකතුමාණන්ට දැන් ඔහු ප්‍රතිඥා දීලා තියෙන්නේ මම මෙසේ තමයි කටයුතු කරන්නට යන්නේ කියලා. ඔහුට දැන් වෙනස් වෙන්නට බෑ. තරුණ වියේදී ඒ ආවේගශීලීව ඒ යාඥාව ඉටු කරන්නට පුළුවන් කියලා ශක්තිය තිබෙනවායි කියලා ඔහු වචනේ පිට කරලා ඉවරයි. දැන් වචනේ ආරක්ෂා කරන්නට ඔහුගේ මාළු විය දක්වාම ඔහු එසේ කටයුතු කරා. එම අවස්ථාවේදී මහලු වියටපත් වුණාට පස්සේ අබ්දුල්ලා ඉබ්න අම්ර් ඉබ්න ආස් රලියල්ලාහු අන්හු තුමාණන් දුර්වලතාවයටපත් වුණා. ශරීරය ගොඩක් දුර්වල වෙලා. ඇයි අවුරුද්දේ හරියටක් ඔහු උපවාසය රැක්කනම් ඔහුගේ ශරීරයේ යම් යම් දුර්වලතාවයන් ඇති වෙනවා. මහලු වියටපත් වුණාම ඔහු පවසනවා ෆකාන අබ්දුල්ලාහ් යකූලු බාදමා කබිර්. මහලු වියටපත් වුණාට පස්සේ අබ්දුල්ලා රලියල්ලාහු අන්හු තුමාණන් පැවසුවා යා ලයිතනි කබිල්තු රුඛ්සතන් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම්, මම රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මට ලබා දුන්නු විශේෂ වරප්‍රසාදය මම අනුගමනය කර තිබිය යුතු නොවේද? විශේෂ සහනය මම පිළිගෙන තිබිය යුතු නොවේද? ඒ අනුව කටයුතු කර තිබිය යුතු නොවේද කියලා ඔහු දුකටපත් වුණා, වේදනාවටපත් වුණා. ඒ තරමට ඔහු දාවුද් අලයිහිස්සලාම් තුමාට සමාන උපවාසයක් රකින්නට ගිහිල්ලා ඔහු මාළු වියටපත් වෙලා ඒ තුලින් ඔහු ශාරීරික දුර්වලතාවයටපත් උනායි කියන ඒ පුවත අපි දකිනවා. මේ සහීහුල් බුහාරි වල 1839 වන අදීස් සංඛ්‍ය යටතේ වාර්තා වී තිබෙනවා. මේ ආකාරයෙන් කාවවත් දුෂ්කරතාවයටපත් කරන එක නබිනායක සල්ලල්ලාහු අලයිහි නිකම් බලන් හිටියේ නැහැ. කවුරු හරි කෙනෙක් දුකටපත් වෙනවා නම්, ඉස්ලාම් නාමයෙන් සීමාව ඉක්මනවනවා නම් ඒ පුද්ගලයා ළඟටම ගිහිල්ලා ඒව අවවාද කරලා ඒ දෙයින් වැළකෙන ලෙස නබිනායකතුමාණන් මඟ පෙන්වා දී තිබීම අපි දකිනවා. මේ සරල දහමක්, ඉස්ලාමීය නීති ඊටමත් සරලයි නම්‍යශීලී කියන එක මේ තුලින් අපට වැටහෙනවා. සාද් ඉබ්නු අබී වක්කාස් රලියල්ලාහු අන්හු තුමාණන් ඔහු ලෙඩ රෝගයට පත්වන අවස්ථාවේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතුමාණන්ව ලෙඩ දුක් විමසන්නට ගියා. ඒ වෙලාවේ එතුමාණන් පවසනවා අල්ලාහගේ ධර්ම දූතයනේ මම රෝගයටපත් වෙලා ඉන්නේ, ලෙඩටපත් වෙලා ඉන්නේ, මට මොනවා වෙයිද දන්නේ නැහැ. මට දුවෙක් ඉන්නවා. ඒ දුවට මම අවශ්‍ය ධන දේපල දීලා තියෙන්නේ. මට දේපලක් තිබෙනවා. මම එයින් වැඩි කොටසක් අල්ලාහගේ මාර්ගයේ මම සදකා කරන්නට, දාන කරන්නට, දානයක් වශයෙන් පිරිනමන්නට යනවායි කියලා පවසනකොට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා ඔබ දානයක් වශයෙන් පිරිනමනවා නම් තුනෙන් එකක් පමණක් ඔබ පිරිනමන්න. අස්සුලුසු,
තුනෙන් එකක් පමණක් ඔබ පිරිනමන්න. වස්සුලුසු කබීර්. ඒ තුනෙන් එකක් පිරිනවීමත් අති විශාල ප්‍රමාණයක් තමයි. තවත් වචනයක් පාවිච්චි කරනවා අස්සුලුසු කසීර්. තුනෙන් එකක් කියන්නේ වැඩි ප්‍රමාණයක් තමයි. එම නිසා තුනෙන් එකට වඩා අඩුවෙන් තුනෙන් එකක් හෝ ඊට වඩා අඩුවෙන් පමණක් ඔබ අල්ලාහගේ මාර්ගයේ පරිත්‍යාග කරන්න. ඊටත් වඩා ඔබ වියදම් කරන්නට නම් යන්නට එපා කියනකොට ඔහු මම භාගයක් වියදම් කරන්නටද කියලා අහනවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එතකොට ඔහුගෙන් විමසනවා ඔබගේ දුවා දරුවන් අන් අයගෙන් යාචනයේ යෙදෙන විදිහට සලස්වන්නටද ඔබ අදහස් කරන්නේ. එම නිසා මේ දේ කරන්නට එපයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සාද් ඉබ්නු අබී වක්කාස් රලියල්ලාහු අන්හු තුමාට ඒ තහනම් කරනවා. තුනෙන් එකක් තමයි උපරිම ප්‍රමාණය. ඔබ අල්ලාහගේ මාර්ගයේ වේදම් කරත් ඔබේ ධනයෙන් ඔබ ඉතුරු ප්‍රමාණය ඔබගේ දරු පරපුර වෙනුවෙන් එය උරුම දේපලක් වශයෙන් තිබෙන්නට හරින්න කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා තිබීම අපි දකිනවා. මෙතරම් දුරට සියලුම කටයුතු වලදී ඥම්‍යශීලීව ඒ මිනිසාගේ ආර්ථිකය ගැන හිතලා, මිනිසාගේ මනස ගැන හිතලා, මිනිසාගේ දරුපවුල ගැන හිතලා, ශරීර සෞඛ්‍ය ගැන හිතලා සියලු කාරණාවලදී මානව හිතවාදීව ඉස්ලාම් දහම සරල නීති පනවා තිබෙනවා. ඉස්ලාම් කෙටියෙන් පවසන්නේ ලා යුකල්ලිෆුල්ලාහු නෆ්සන් ඉල්ලා වුසහා. සූරතුල් බකරා දෙවන පරිච්ඡේදයේ 286 වන වැකියේ කිසිදු ආත්මයක් ඒ ශක්තියට අනුව මිස මා කවදාවත් දුෂ්කරතාවයට පත් කරන්නේ නැහැ කියලා අල්ලාහ් තාලා පවසනවා. ඒ මිනිසාට සරිලන නීති, ගැළපෙන නීති, ශක්තියට අනුකූල නීති තමයි මම ඉස්ලාම් තුල පිළිටුවා තිබෙන්නේ. ඒ වගේම නබිනායක අල්ලාහ් රබ්බුල් ආලමීන් 5 වන පරිච්ඡේදයේ 3 වන වැකියේ විවිධ තහනම් ආහාර පිළිබඳව පවසලා ෆමනිල් තුර්ර ගෛර බායින් වලා ආදින් ෆලා ඉස්මා අලයිහි. මේවා තහනම් කර තිබෙන ආහාර. ඉබේ මල සතුන්, සූකර මාංශ, ඒ වගේම අල්ලාහ් නොවන අය වෙනුවෙන් පූජා කරන ලද ආහාර, ඒ වගේම ලෙය මේ ආදී වස්තුන් තහනම් කර තිබෙනවා. ආහාර ද්‍රව්‍ය තහනම් කර තිබෙනවා. නමුත් ඒවා පවා යම් කිසි කෙනෙක් බල කිරීමට යටත් වුණා නම්, යම් කිසි කෙනෙක්ට අනිවාර්යයෙන් මේ සිදු කළ යුතු මට්ටමකට ඔහුපත් වුණා නම්, ඔහු කැමැත්තෙන් ඒ පසුපසා හඹා නොවන තත්වයකදී ඒ හැරවෙන කර කියා ගන්නට දෙයක් නොමැති නම් මෙම තහනම් කරපු ආහාර පවා ඔහුට අනුමත දෙයක් බවට පත් වෙනවයි කියලා නබිනායකතුමන් පවසනවා. අපි කැලෑවක අතරමං වුණා නම් අපට අනුමත කරපු ආහාර කිසිවක් නොලැබුණා නම් අපට ඉබේ මල සතෙක් තමයි ලැබෙන්නේ. ඉබේ මල එළුවෙක් ලැබෙනවා නම් ඉස්ලාම් ධර්මානුකූලව කුර්බාන් නොකර අනුභව කිරීම හරහා. නමුත් එම අවස්ථාවේදී අපගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට එම තහනම් ආහාරය පවා අපට අනුමත ආහාරයක් බවට පත් වෙනවයි කියලා ඉස්ලාම් ධර්ම ඉතාමත් සරල ලිහිල් නීති රීති සහිතව අපට අපේ ආගම සකස් කර තිබෙනවා. මේ ආදී වශයෙන් සියලු කරුණු කාරණාවලදී ඉස්ලාම් ප්‍රායෝගිකයි, සරලයි, කෙටි විකල්පයේ නිර්මාතෘවරයන්න් විසින්ම ලබා දී තිබෙනවා. මනුෂ්‍ය හැඟීම්, මනුෂ්‍යයන්ගේ සියලුම කරුණු කාරණාවන් පදනම් කරගෙන මිනිසාට ක්‍රියාත්මක කළ හැකි මිනිසාගේ ශක්තියට අනුකූල නීති රීති තමයි ඉස්ලාම් ධර්ම තුල පනවා තිබෙන්නේ. මේ ඉස්ලාම් ධර්මයේ පවතින ඊටා වැදගත් විශේෂතාවයක් වෙනත් ආගම් හා සසඳනකොට ඉස්ලාම් ආගම අපට ඊටවත් සරලව මිනිසා විසින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි නීති රීති, ප්‍රතිපත්ති, ඒ වගේම වත්පිළිවෙත් ක්‍රම ඉස්ලාම් තුල හඳුන්වා දී තිබීම වෙනත් ආගම්වල, දර්ශනවල, ලබ්ධිවල, විශ්වාසයන්වල නොදකිනා විශේෂත්වයක් වශයෙන් මුස්ලිම් ජනතාව වන අපි දකිනවා. මේ ඉස්ලාම් ධර්මයට අල්ලාහ් රබ්බුල් ආලමීන් ලබා දී තිබෙනා වූ සුවිශේෂතාවයක්, මෙවැනි විවිධ සුවිශේෂතාවයන් රැසක් සහිත ධර්මයක් වශයෙන් ඉස්ලාම් පවතිනවා. පුණ්‍ය වූ රමලාන් මාසයේ එම සුවිශේෂතාවයන් පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන ඒවා සියල්ලක්ම ඉස්ලාම් ධර්මයට ආවේනිකම කරුණු වශයෙන් අපි අවබෝධ කරගෙන ඒවා අපේ ජීවිතයේ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම තුළින් सर्व බලධාරී මහෝත්තම පරිශුද්ධවන්තයාණන් වන අල්ලාහ් රබ්බුල් ආලමීන්ගේ කරුණාව, දයාව, ආශිර්වාදය අපි ලබාගෙන මරණින් මතු ජීවිතයේ අපි ජයග්‍රහණය කළ යුතුයි. ඒ සඳහා सर्व බලධාරී දෙවියන් ඔහුගේ කරුණාව, දයාව අපට පහළ කරත්වා යයි පතමින් මා නිහඬ වනවා. ඔබ සැමට ස්තුති. ව ආඛිර් දාවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.